හොඳයි සාදු. දෙදහස් 20 වසරේ 9 වෙනි මාසේ පළවෙනිදා බිනර පුර 15ක පොහොය දවස වස්සාන සමයෙහි යෙදෙන උතුම් පොහොය දිනයක්. අද දවස මේ පොහොය මාසය විශේෂයෙන් වෙන් වෙලා තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ එළිය කළ ඒ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙණි සස්න බොහොම අපහසුයෙන් ඉල්ලගෙන ස්ථාපිත කරපු දිනේ හැටියට. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේ වැඩ ඉන්න සමයේදී මේ මහා ප්‍රජාපති ගෞතමිය ඉල්ලීම කළ දෙවනු තුන්වෙනු වශයෙන් වාර ගණනාවක්ම ඉල්ලීම කළ බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කළේ පින්නතුනේ ඒ සමයේදී ඒ භික්ෂුවක් ගත කරන ඒ දුෂ්කර ජීවිතය කාන්තාවකට ගැහණියකට ලබන්න බෑ. පිළිගන්නවනේ. පාරේ යන්න පුළුවන්ද? නිකම්ම තනියෙන් පාත්‍රයක් එල්ලගෙන. ගහක් යට එහෙම කාන්තාවකට ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. ඇයට ඒ දුෂ්කරතා විඳින්න බෑ පිරිමියෙකුට වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්න මේක මේ නිවන් දකින්න පුළුවන්. නමුත් මේ පැවිදි ජීවිතේ නැමැති දුෂ්කරත්වය ලබන්න බෑ. ගයක් ගානේ තනියෙන් පිණ්ඩපාත යවන්න බෑ. ඉතින් මෙහෙණි ශාසනය ලබා දුන්නා. ඉක්බිතිව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරින් විශාලා මහ නුවරට ගමන් කළා, වැඩම කළා. ඒකට හේතුව මේක බොහොම දුරක් තියෙන්නේ. මෙතනින් මේ ඉල්ලීම බේර ගන්න බැරි නිසා උන්වහන්සේ දුරකට වැඩම කළා. එතකොට හරි පොඩ්ඩක් මේක අඩු වෙයි කියලා. ඒත් හරි ගියේ නෑ. ඒත් පස්සෙන් ඇහිලා මහා ප්‍රජාපති ගෞතමී අපිටත් පැවිදි වුණ කියලා ඉල්ලගත්තා. 500ක් විතර තවත් මෙහෙණින් වහන්සේලා සකසාලා. ඉතින් බුදුරජාණන් වහන්සේන් පස්සේ අපේ පින්නතුන් දන්නවා ගරු ධර්ම 8ක් පනවලා මේනි ශාසනය ආරම්භ කරන්න අද වගේ දිනක කටයුතු කළා. ඒ ගරු ධර්ම 8 හැටියට මම කෙටියෙන් සඳහන් කරන්නම්. උපසම්පන්න වස් 100ක් වත් ඒ මෙහෙණින් වහන්සේ විසින් එදින උපසම්පන්න වූ භික්ෂුහු වැඳීමට ගෞරව කිරීමට ලක් කරන්න ඕන. භික්ෂුණියක් අවුරුදු 100ක් වුණත් උපසම්පන්න වෙලා එදා උපසම්පන්න වෙච්ච භික්ෂුන් වහන්සේට ගරු කරන්න ඕන, වන්දනා කරන්න ඕන. ඒ වගේම භික්ෂූන් හෝ නොමැති ප්‍රදේශයක භික්ෂුන් වහන්සේලා ආසන්නයේ නැති ප්‍රදේශයක භික්ෂුණීන් වහන්සේලා වාසය කරන්න එපා කියලා මතක් කරනවා. ඒත් ආරක්ෂාව වෙනුවෙන්. ඒ වගේම අඩවසක් පාසා මෙහෙණින් විසින් භික්ෂු සංඝයාගෙන් පොහේ ਵਿਚාරයේ යුතේ අවවාද අනුශාසනා ලැබිය යුතුය. සෑම අඩවසකට වතාවක්ම ප්‍රධාන ගුරු ස්වාමීන් වහන්සේලාගෙන් මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ අනුශාසනා ලබන්න ඕන. වස් අවසානයේදී භික්ෂු භික්ෂුණී උභෝ සංඝයා ඉදිරියේ පවාරණය කළ යුතුය. ඒ කියන්නේ වස් පවාරණය වැනි දේවල් භික්ෂු වහන්සේ ඉදිරියේ පවාරණ කටයුතු සිද්ධ කළ යුතුය. ඒ වගේම යම් විනය ධර්ම කර්ම පිළිබඳව අනුශාසනා භික්ෂුන් වහන්සේලාගෙන් ලැබිය යුතුය.
කියලා සඳහන් වෙනවා. අවුරුද්දක් පමණ පුහුණු වීමෙන් ශිෂ්‍ය භාවයෙන් යුතුව සිටීමෙන් පසුව තමයි සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුත්තේ. එකවරම උපසම්පදාව ලබා දෙන්නේ නැහැ. අවුරුද්දක් පමණ වාසය කරලා තමයි මහානකම වුණත් ලබා ගන්න ඕන. එහෙම නැත්නම් උපසම්පදාව ලබා ගන්න ඕන. අවම වශයෙන් ශනිකව ලබා ගන්නට බෑ. කවර කාරණයක් නිසා හෝ මෙහෙණියක විසින් භික්ෂුවට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුය. භික්ෂුන් වහන්සේලාට කිසිසේත්ම ආක්‍රෝෂ පරිභව කරන්න බෑ කියලා කියන මෙහෙණින් වහන්සේලාට. එතකොට ගිහි අයට කොහොම යද්ද නේද? මෙහෙණින් වහන්සේ කෙනෙකුට පවර්ලා තියෙන කිසිම විදියකින් භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව කරන්න බෑ. කොහොමද අපේ ගිහි උන්දලා නේද මේගොල්ලෝ ආක්‍රෝෂ පරිභව කරන විදිය. එතකොට ඒ බුද්ධ නියමය එහෙමයි. කිසිසේත්ම මොනම හේතුව කිව්වා භික්ෂුව වැරදි වෙන්න පුළුවන්. නමුත් ආක්‍රෝෂ පරිභව කරන්න බෑ. එහෙම නිନ୍ଦා අපහාස කරන්න බෑ. ඒක සීමා මාලකයේදී විසඳ ගන්න ඕන දේවල් මිසක් මේ එහෙම ආක්‍රෝෂ පරිභව වචන කතා කරන්න බෑ. ඒ වගේම මෙහෙණිය විසින් භික්ෂූන් හට අවවාද නොකට යුතුය. භික්ෂූන් විසින් භික්ෂුණීන්ට අවවාද කට යුතුය කියලා සඳහන් කළා. ඒ කියන්නේ භික්ෂුණීන් විසින් භික්ෂූන්ට අවවාද අනුශාසනා නොකට යුතුයි කියලා සඳහන් වෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම දැන් ගිලිහිලා ගිහිල්ලා තියෙන භික්ෂූන් වහන්සේලාට පිරිවෙන් වල අධ්‍යාපනය දෙන්නෙත් ගිහියෝ. නේද? ඉතින් අහන්න දෙයක් නැහැ. එතකොට තමයි අර සාසනයේ තියෙන ප්‍රගමණය නැත්තේ. ඒක කැමැත්තෙන් ලබා ගන්නවා නම් භික්ෂුණියගෙන් එකට කමක් නැහැ. අනුශාසනාවකට ගිහිල්ලා කෙනෙක් ශ්‍රවණය කළාට ඒකට කමක් නැහැ. නමුත් නීතිය ඒකයි භික්ෂුණියකට බෑ. භික්ෂුන් වහන්සේ කෙනෙකුට අනුශාසනා දක්වන්න කියලා මෙන්න මේ ගරු ධර්ම 8ක් ලබා දුන්නා. මේවා බුදු කෙනෙක් ලබා දුන්නු දේවල් නිසා ඒකේ යම්කිසි බොහෝම අර්ථාන්විත ගැඹුරක් ඇති ශාසනයේ පැවැත්ම උදෙසා. ඒ නිසා අපි ඒවට කරු කරන්න ඕනේ. ඒ සියල්ලමත් සිදු වුණු දවස හැටියට අද දවස සිහිපත් කරමින් අද දේශනාව අපි ආරම්භ කරමු. බිනරපුර පසළොස්වක පොහොයදා ඒ උතුම් මේ ශාසනය ආරම්භ කරපු මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ ඇතුළු ඒ මහරහත් මෙහෙණින් වහන්සේලා සංඝමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේ ඇතුළු ඒ භික්ෂුණී ශාසනය ආරම්භ කරපු ඒ ගරු මෙහෙණින් වහන්සේලාට රහතන් වහන්සේලාට ඒ රහත් මෙහෙණින් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. කින් කුසල ගවේසි කින් සච්ච ගවේසි. එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය. දුක් වලින් නිදහස් වුණු ප්‍රතිපදාව පිළිවෙත මොකක්ද? නේද? ඔබේ පිළිවෙත මොකක්ද? දුක් වලින් නිදහස් වූ පිළිවෙත මොකක්ද? මේක තමයි අපේ ගවේෂණයේ මාතෘකාව.
දුක කුමක්ද කියලා හඳුනගෙන තියෙනවනේ. දුක කියන්නේ හරි මාර්ගයේ යන කෙනෙක් දකින්නේ දුක කියන්නේ බිරිඳ නෙමෙයි, දුක කියන්නේ ස්වාමියා නෙමෙයි, දුක කියන්නේ දරුවෝ නෙමෙයි, දුක කියන්නේ මිල මුදල් නෙමෙයි, දුක කියන්නේ ඥාති නෙමෙයි, දුක කියන්නේ යාළු මිත්‍රයෝ නෙමෙයි. මොකද්ද දුක කියන්නේ? දුක කියන්නේ සිත. දුක කියන්නේ සිත. ඒක සම්බුදු වදනෙන් සඳහන් කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂිප්ත වශයෙන්ම අවසානයේ කියතොත් දුක කියන්නේ සිත. අන්න එතනට අපි ඇවිල්ලා ඉන්නවද? එතෙන්ට එන්න ඕන. එහෙම නැත්නම් ගමන සාර්ථක නැහැ. කවුරුවත් නෙමෙයි දුක. දුක මගේ හිත. හරිද? දුක මගේ හිත. සිත තුල තමයි ලෝකය පිහිටා තියෙන්නේ. අපි ලෝකය කියලා කතා කරන්නේ මෙන්න මේ සිතට. ඔබේ සිත තුල තමයි පිළිතුරුත් තියෙන්නේ, ප්‍රශ්නත් තියෙන්නේ. හැබැයි ඔබ කාලයක් ධර්මයේ ප්‍රගුණ කරපු කෙනෙක් නම් ඔබ හොඳටම දන්නවා පිළිතුරු තමයි ප්‍රශ්න බවට පත් වෙන්නේ කියලා. ඒක වැටහිලා තියෙනවද ඔබට? ඔබ අද ගන්න පිළිතුරක් කියලා ගන්න දේ කාලයක් ගියාම ප්‍රශ්නයක් වෙනවා. ගෙදරට වෙලා ඉන්න බෑ, තනියෙන් තනිකඩව ජීවත් වෙන්න බෑ, කසාදයක් බඳින්න ඕන කියලා පිළිතුරක් හොයා ගන්නවා. ඊට පස්සේ කාලයක් ගියාම මොකද වෙන්නේ? කසාදෙම ප්‍රශ්නයක් වෙනවා. එහෙම නැත්නම් බොහොම ආදරෙන් ලෙන්ගතුව ඉන්නවා. එක්කෙනෙකුට කලින් එක්කෙනෙක් මිය යනවා. ඒ හිටපු ලෙන්ගතුකමම එයාට අනිත් පැත්තට පෙරලලා මහා දුකක්, වේදනාවක් ඒ සතුටට හරියන්න පොලියත් එක්ක හම්බ වෙනවා. ජීවිතේ අපි ගන්න පිළිතුරුම තමයි ප්‍රශ්න බවට පත් වෙන්නේ. ඒ නිසා පිළිතුරු දැක්කහමත් බය වෙන්න ඉගෙන ගන්න ඕන. ඒ හේතුව ඒ පිළිතුරු අස්සෙත් තියෙන ප්‍රශ්න. ඔබ ඇත්තෙන්ම ජීවිතේ දුක් වෙන්නද බය, සතුට වෙන්නද බය? අපි සතුට වෙන්න නම් බය නැහැ, දුක් වෙන්න බයයි. නමුත් ගැඹුරින් ධර්මයේ හදාරන කෙනෙක්, අවබෝධයට පත් වෙන කෙනෙක් නම් දුක් වෙන්න බය වෙනවට වැඩිය බය වෙන්න ඕන සතුට වෙන්න.
ඇයි සතුට වෙන්න බය වෙන්නේ? ඒ සතුට ඇතුලේ තමයි දුක සැකසෙන්නේ, දුක නිර්මාණය වෙන්නේ. ඒ සතුටම තමයි දුකට පෙරලෙන්නේ. දුක් වේදනාවට වඩා සුඛ වේදනාව තුල භයානකත්වයක් දකිනවා නම් එයාට නිවන් දකින්න ලේසියි. මොකද්ද වාක්‍ය? දුක් වේදනාවට වඩා, දුක් වේදනාවට බයයි ගොඩක් දෙනෙක්. නමුත් ඊටත් වඩා එයා බය වෙන්න ඕන සුඛ වේදනාවට. එතකොට අර සුඛ වේදනාව හොයාගෙන යන එකත් නතර වෙනවනේ නේද? මගේ හිතට සැපයක් ඕන, සුවයක් ඕන, සතුටක් ඕන කියන හොයන එකත් නතර වෙනවා. සුඛ වේදනාව ඇතුලේ තමයි දුක නිෂ්පාදනය වෙන්නේ. සුඛ වේදනාවත් දුකක්. වේදනාව කොයිකක් දුකක්. එහෙම තේරිලා නැද්ද? වේදනාව මොන දේ වුණත් දුකක්. ඒක තේරුම් ගත්තේ නැත්නම් නිවන් දකින්න අමාරුයි. මිලින්ද ප්‍රශ්න නැවති මහා ග්‍රන්ථයේ සඳහන් වෙනවා නාගසේන මහරහතන් වහන්සේ මේ දුක වේදනාව සහ සුඛ වේදනාවේ තියෙන උදාහරණයක් ගෙනල්ලා දෙනවා. ඔබ හිතන්න මම මේ ඔබේ අතට අයිස් කැටයක් දෙනවා එක අතකට, අනිත් අතට ගිනි අඟුරක් දෙනවා. දෙකම අත මිටිමලව ගන්න ඕන තද කරලා. මේ දෙකම ඔබට සැපයක් සලසයිද? ගිනි අඟුරක් බැරි නම් අඩුම තරමේ ගෙදර ගියාම සීතකරණයෙන් අයිස් කැටයක් අරගෙන පොඩ්ඩක් තද කරගෙන ඉන්නකෝ. ඒකේ ලොකු හානියක් වෙන්නේ නැහනේ. Tamanට අයිස් කැටයකුත් තද කරලා අල්ලගෙන ඉන්න අමාරුයි. ගිනි අඟුරකුත් තද කරලා අල්ලගෙන ඉන්න අමාරුයි. දෙකෙන්ම ඇති කරවන්නේ පිච්චීමක්, වේදනාවක්. එහෙන් සීතල වැඩිකමට පිච්චෙනවා, මෙහෙන් රස්නේ වැඩිකමට පිච්චෙනවා. රස්නේ වැඩි වුණත් අපේ තොල් වියලෙනවා, තොල් පැලෙනවා, හැම ඒ වගේම සීතල වැඩි වුණත් වියලෙනවා, තොල් පැලෙනවා වගේ දේවල් එනවා. එමනම් අපේ සිතෙහි තියෙන මේ වේදනා දෙකම අපිට දුක සලසන, පීඩාව සලසන කාරණා දෙකක් කියලා හොඳට තේරුම් ගන්න. උපේක්ෂාව කියන තැනට එන්න ඕන. උපේක්ෂා සහගත පාරමිතාවකුත් තියෙනවානේ. උපේක්ෂා පාරමිතාව ඉන්න ඕන. අපි ලෝකෙ කිසිම කෙනෙකුට කරපු දෙයකට, අපිට දොස් නගපු දෙයකට, නිඳා කරපු දෙයකට, අලාභ කරපු දෙයකට අපි ලෝකේ අපි විසින් කිසි දෙයක් කරන්න යන්න ඕනේ. ඒකට තියෙනවා කර්මය කියලා
බලවේගයක් තියෙනවා. ඒක වැඩේ වෙලාවට කරાવી. කුසල කර්මයට කුසල විපාකත් අකුසල කර්මයට අකුසල විපාකත් ලැබෙනවා. කාටත් පාඩම් උගන්වන්න යන්න උවමනාව නෑ. බලන්න හිතට ඒතනම ලොකු විවේකයක් ලැබෙනවද නැද්ද? විශාල විවේකයක් ලැබෙනවා. අපි කාටත් පාඩම් උගන්වන්න යන්න ඕනේ. ඒක කර්මය විසින් නිසි වෙලාවට ඒක සලසයි. පින්නතුන්ට උදාහරණ ගෙනල්ලා දක්වන්න අවශ්‍ය නැහැ නේ. ලෝකේ කර්ම විපාක වශයෙන් ලැබපු දේවල් මිනිස්සු මා දැකලා තියෙන සමාජය තුල ඒක බොහොම හොඳට දැකලා තියෙනවා. ඕනම කෙනෙකුට බොහොම කර්ම බලවේගය පැන නැගලා ඇවිල්ලා පුජ්‍යලත්වයකට කැටි වූ මනස, ඝන වූ මනස නිවනට බාධා කරනවා. පුජ්‍යලේ කැටියට බලන තාක්කල් ඔබට නිවන අවබෝධ කරගන්න බෑ. ඔන්න බලන්න ඔබ ජීවත් වෙන්නේ පුජ්‍යලේ කැටියට. ප්‍රශ්න විසඳන්නේ පුජ්‍යලේ කැටියට. පිළිතුරු සොයන්නේ පුජ්‍යලේ කැටියට. සියලුම මානසික සංවේදනා ලබන්නේ හසුරවන්නේ පුජ්‍යලේ කැටියට. පිළිතුරුත් පුජ්‍යලයි ප්‍රශ්නත් පුජ්‍යලයි. ඒ නිසා පින්නතුනේ කිසි වෙලාවක මේ පුජ්‍යලත්වයට කැටි වෙන මනසකින් නිර්වාණය නැමැති මහා ධර්මතාවයේ ස්පර්ශ කරන්න බෑ. අපි කුමක්ද කළ යුත්තේ? මෙන්න මේ පුජ්‍යලත්වයට කැටි වෙන ස්වභාවය අපේ මනස ඇතුලේ අපි අයින් කර ගන්න ඕන පුළුවන් තරම්. පුජ්‍යලත්වය කියලා කියන්නේ අසත්‍යයක්. පුජ්‍යලත්වය කියන්නේ මායාවක්. පුජ්‍යලත්වය කියන්නේ බොරුවක්. යම් බොරුවකට රැවටීමක් නිසා තමයි කෙනෙක් තුන පුජ්‍යලමානයක් හටගෙන තියෙන්නේ පිටුනේ. ඒක හොඳට වැටහුණාද බලන්න. යම් බොරුවකට, මිරිඟුවකට රැවටීමක ප්‍රතිඵලයක් හැටියට තමයි පුජ්‍යල මායාව කියන එක. නැත්නම් පුජ්‍යල මායාවට තමයි සක්කාය දිට්ඨිය කියලා පාවිච්චි කරන්නේ. ඒ පුජ්‍යල මායාවට ඒ දිට්ඨියට පැවැත්ම තියෙන්නේ අපේ මේ අනවබෝධිත తত্ত্বය නිසා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට අභිමුව පැමිණිච්ච එක්තරා පුජ්‍යලෙක් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරන ඔහුට තියෙන දේවල් ගැන. මම මෙහෙම කෙනෙක්, මම මෙච්චර දේවල් කරලා තියෙනවා, මට මෙච්චර ධනෙ තියෙනවා, මට මෙච්චර
දැසිදස්සෝ ඉන්නවා ආදි වශයෙන් අපි අර කතා කරනවා වගේ කෙනෙකුට අර ලෞකිකත්වයේ ජයග්‍රහණනේ දැන් ලෝක ජයග්‍රහණ බවට පත් වෙලා තියෙන්නේ. ඔව් සාර්ථක මිනිසුන් හැටියට ඔය අන්තර්ජාලයේ මේ සැරිසරන්නේ බිල් ග්‍රේඩ් මහත්තයා වෙන්න පුළුවන් නේද? මොකද ස්ටීව් ජොබ් මහත්තයා ඔයගොල්ලෝ තමයි සාර්ථක මිනිස්සු ලෝකේ ඉන්න. සාර්ථක මිනිස්සු ඒගොල්ලෝ කියලා තමයි කියන්නේ. අන්න ඒ වගේ කෙනෙක් ඇවිල්ලා ඉරලා දැන් ඒගොල්ලෝ තමයි දේශනත් පවත්න්නේ. ගිහිල්ලා සාර්ථක වෙන්න මේමයි 24ටම වැඩ කරන්න නිර්මාණශීලී වෙන්න කියලා කියනවා. හොඳයි ඒක ලෞකික සාර්ථකත්වයක්. වරදක් නැහැ. නමුත් මරණාසන්න මොහොතේදී ඔවුන්ම ලියනවා මේ සාර්ථකත්වය නොවේ කියලා. ඒක අපි වෙලාසිරින් දැක්කා. එහෙනම් අර ස්ටීව් ජොබ් මහත්තයාට කලින් මම ඒක දැක්කගෙන මම සන්තෝෂ වෙනවා. මම පොඩි කාලේ මේක දැක්කා. ඒක නෙවෙයි සාර්ථකත්වය කියන්නේ කියලා. ඒ නිසා ඔබත් දකින්න ඒක. මම කියන ගුණයෙන් නික්මි නිදහස් වෙවි ලෝකය බලන්න පුරුදු වෙන තරමට තමයි පින්නතුනේ සත්‍ය ඥානය පහළ වෙන්න පටන් ගන්න. සත්‍ය ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න මේ බණ අහන්නේ මමද කියලා. බණ අහන්න පුළුවන් නම් මම කියන ස්වභාවයෙන් නික්මිලා අයින් වෙලා න්යා ශ්‍රේෂ්ඨයි. එතකොට යාට ඉතින් වචන වලින් ඇති වැඩක් නැහැ ඔක්කොම නිෂ්ඵලයි. නමුත් වචන වල තැම්පත් වුණු මනහර සාරයක් මල් බඳුනක් මල් ටිකක් තියෙන. මේ මල් ටික තමයි ගන්නෙ. වචනේ කියන්නේ බන්දේසිය. බන්දේසිය මත තමයි තියෙන්නේ සදහම් මල්. තේරෙනනේ? වචනේ නැමැති බන්දේසිය මත තමයි තියෙන්නේ සදහම් මල්. මේ මත තියෙන බන්දේසිය මත තියෙන දේ ගන්න පුළුවන් විශේෂයට විතරයි. නැත්තම් බන්දේසිය තමයි ගොඩක් උදේ ගන්නෙ. මල් නැහැ. එනිසා සදහම් මල් ගෙන යන බන්දේසිය වචන. ඉතින් මේ මනසට අපි කොච්චර දේවල් කරනවද? මේ මනස එක එක පැති වලට රැගෙන යනවා, පාලනය කරන්න හදනවා, වෙනස් කරනවා, නොයෙකුත් හැඩගැන්වීම් විලාසිතා කරනවා අර කයට වගේම මේ හිතට. කයටත් එක එක ඇඳුම් අඳිනවා, එක එක ස්වરૂප ගන්නවනේ නේද? ස්කන්වනවා. ඒ වගේ තමයි මේ මනසටත් අපි එක එක ස්වરૂප ගන්නවමින් වෙස් අඳමින් වෙස් ගන්නවමින් ඉන්නවා.
මනස ඇතහැරියොත් බයයි. මනස අතහැරියොත් හිතනවා මේ අපිට විශාල පීඩාවක් වෙයි කියලා. ඒ නිසා මනස අල්ලගෙන ඉන්නවා. ඒව නේද? මනස අතහැරලා දැම්මොත් එහෙම විශාල පීඩාවක් කරයි අපිට කියලා කන්ට්‍රෝල් එකෙන් අතහැරලා දැම්මොත්, පාලයෙන් අතහැරලා දැම්මොත් විශාල පීඩාවක් වෙයි කියලා හිතලා මනස අල්ලන් ඉන්නවා. කොහොමද කියන්නේ නේද? මනස රැක ගන්න ඕන, සිත රැක ගන්න ඕන කියලානේ වචන පාවිච්චි කරන්නේ. රැක ගන්න ඕන. ඉතින් ඒ ක්‍රමවේදේ පටන් ගත්තට පස්සේ ඔක්කොම ඉතින් අල්ල ගන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ නේද? ස්වාමියා රැක ගන්න ඕන, බිරිඳ රැක ගන්න ඕන, ළමයි රැක ගන්න ඕන, ගේ දොර රැක ගන්න ඕන. කාගෙන්ද? ජරා මරණ වලින්. දැන් මේ පුළුවන් දෙයකින්ද මේ රැක ගන්න හදන්නේ? බැරි දෙයකින් නේ. කවදාවත් බැරි දෙයකින් රැක ගන්නයි හදන්නේ. නමුත් රැක ගන්න හදන කෙනත් ජරා මරණ වලට අයිති. ඒක හරියට මේ වගේ මෝඩ වැඩක් වෙනතුරු කාටවත් ආයිති නැති පොළොවේ මහ පොළොව බෙදාගෙන මිනිස්සු සටන් කරනවා. හිත ඇතුළෙත් ඕකම තමයි සිද්ධිය. කාටවත් අයිති නැති මේ හිතක් ඇතුලේ අයිතියක් හදාගන්න, හැඩයක් හදාගන්න, පුජ්‍යලත්වයක් හදාගන්න වෙර දරනවා, මහන්සි වෙනවා. වැටුණාද කාරණේ? කාගේ ළඟද මෝඩකම තියෙන්නේ? තමන්ගේ ක්‍රියාව ඇතුලේ, දෘෂ්ටිය ඇතුලේ, සංකල්පය ඇතුලේ තමන්ගේ මෝඩකම දැක්කනම් ඒ මෝඩකම අයින් කරන්න ඕන. හිතේ ස්වභාවයක් තමයි මෝඩකම හරිසේ, තතුසේ දැක්කහම ඉබේම අඳහැරෙනවා. ඒක අත්හරින්න ඕනේ නැහැ කියන්නේ. හරියට කකුල් දෙක මුල සර්පයෙක් ඉන්නවා කිව්වහම එයාට අහිං වෙන්න කියලා කියන්න ඕනේ නැහැ නේ. එයාට ගහලා අයින් වෙලා එයා දන්නවා එතන මෙහෙම. ඒ වගේ තමන්ගේ හරියට තතුසේ තමන්ගේ අඩුපාඩුව දුටුහොත් එයා අනිවාර්යෙන් මේ මනස ඒකෙන් අයින් වෙනවා. තේරුණා නේද? ඒක හරියට අයින් වෙනවා. තතු හරියට දැනගන්න විතරයි තියෙන්නේ. එහෙමනම් අර එක්තරා මානවකයෙක් කියලා මම කියලා කතා කරපු ඒ සිද්ධිදහමේදී බුදුරජාණන් වහන්සේ අවසානයේ විමසනවා. ඔබ මෙතෙක් වෙලා මම කිව්වේ කාටද කියලා කුමකටද කියලා මම දන්නේ නැහැ. ඔබට දැසි දස්සන්හා ගවයන් සහ ඒ කුඹුරු ආදී ඒවා තියෙන බව දන්නවා මම. නමුත් ඔබ මම කියලා කතා කරේ කාටද කියලා දන්නේ නැහැ. දැන් මේක ඔබට දුන්නු උත්තරයක් කියලා හිතන්නකෝ, ප්‍රශ්නයක් කියලා හිතන්නකෝ. හරි. ඔබත් කියනෝනේ ජීවිතේ මට මෙච්චර තියෙනවා, මෙච්චර වාහන තියෙනවා, මෙච්චර දරුවෝ ඉන්නවා, මෙච්චර හරි මේ දේවල් හරි. ඒ ඔක්කොම හරි අපි පිළිගන්නවා. කාටත් අඩු වැඩියෙන් තියෙනවා. දැන් ඒක නෙමෙයි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන ඔබ මම යයි කතා කරන්නේ කුමන දෙයකටද? මේක හොයාගෙන යන්න නිකම් පිටින් උත්තරයක් ගන්න නැතුව තමා තුලින්ම උත්තරේ දකින්න.
මම කියලා අපිට කියන්න පුළුවන්ද මේ එළියෙන් ගත්ත ජලයෙන් සෑදුණු 75ක 80ක් විතර මේ තියෙන ජල දේහයට මේ ජල ශරීරයට කියන්න පුළුවන්ද මේ ශරීරය මමයි කියලා? එහෙමනම් මමයි කියලා කියන්න පුළුවන්කම තියෙන පිනුදුනේ මං කැමති විදිහට පවතින දෙයකට සැබෑ ලෙස මගේ අනසක තුල පවතින දෙයකටයි මම කියලා කියන්න පුළුවන්. මගේ කියලා කියන්න පුළුවන්. මගේ අනසක තුල පවතින්නේ නැති කිසි දෙයකට පිනුදුනේ මට නම් බෑ මගේ කියලා කියන්න. මගේ අනසක තුල පවතින්නේ නැති කිසි දෙයකට මගේ කියන්න මං ලෑස්ති නෑ මට බෑ ඒක කියන්න. ඒක බොරුවක් නේ. ඉතින් අහනවා ලේ වලටද මස් වලටද ඇට මිදුළු වලටද කාටද මේ කාටද කියන්නේ මම කියලා කියන්නේ කාටද මේ මම කියන වේගය හරි දරුණුයි. මම කියන වේගය හදාගත්තට පස්සේ ඉතින් ওই වේගය ලොකු කරලා එක විදියට හදලා සමහර අය පුජ්‍යලත්වයෙන් මම කියන රාම ඊට පස්සේ මගේ ගම තා පොඩ්ඩක් එහාට ගියාම මගේ දිස්ත්‍රික්කය පළාත ඊට පස්සේ මගේ උඩ රට පාත රටත් වෙන්න පුළුවන් ඊට පස්සේ මගේ රට ඔය දේශාභිමානය කියන එක හරිය ලොකුවට ලංකාවේ අයටත් වඩා අනිත් රටවල් ඇති කරගෙන තියෙනවා ඇති කරගෙන ඉන්නවා අපි ඉන්දියානු අපි හින්දු අපි ඉන්දියා අපි පාකිස්තාන් නේද දැන් මේකට ගියාම අර පිස්සුවක් එහෙම තියෙනවා අපි ජප්නා කියලා ඒ පැත්තේ මිනිස්සු මේ යාපනය කියලා හිතාගෙන ඉන්නේ මේ මානසික රෝග මිනිස්සුන්ට බෝ කළා කවුරුත් හිතන්නේ ඒක සින්දු වලින් නේ මා ඉපදුණු රට හැදෙන වැඩෙන රට මැරෙන රට ඔක්කොම අනිත් අය පිස්සුව බෝ කරන නිසා අපිත් ඒ පිස්සුව වැඩියෙන් දාගන්න ඕන අනිත් අයට තියෙනවා ಜಾති ආලය ඒ විදිහට දවසක් හාමුදුරු කෙනෙක් ගිහිල්ලා දේශනයක් කරනවා ಜಾති ආගම ගැන කතා කරනකොට ලෝම කෙලින් වෙන්න ඕන කිව්වා අපේ ලෝම නැති අය කෙලින් කරගන්නේ කොහොමද? ඉතින් ඒක නිසා ඒ තරම් ඇඟ තුල නිකම් මහ විස බීජයක් දාගන්න කියලානේ ඔය කියන්නේ. මේ සියලු මිනිස්සු ළඟම තියෙන මේ මෝඩකම විස බීජය අපි අයින් කරන්න ඕන. තේරුණා නේද? සියලු මිනිස්සු ළඟ තියෙන විස බීජය අපි අයින් කරන්න. දැන් අපි මේක අයින් කරගෙන ලෝකයේ අයට අපිව ආක්‍රමණය කරන්න ඉඩ දෙන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි එතන බුද්ධිමත්ව ක්‍රියා කරන්න ඕන. අපිට නැත්තම් අපි අනිත් අය ළඟත් එවැනි ධර්මතා දකින්න අපි සූදානමින් ඉන්න ඕන. එහෙම නැත්තම් අපි ඕන් ළඟත් ඒ ධර්මතා සකසන්න ඕන. ඉතින් මම මොකක්ද දෙන්න පුළුවන් ගැඹුරුම උත්තරය ඔබට ඔබ ළඟ කතා බහ කරන මම කියලා බුදු කෙනෙක් ඇසුවාම ප්‍රශ්නේ බුදු හිතන්නකෝ කවදක හරි බුදු කෙනෙක් මුණ ගැහෙනවා අභිමුඛව ඔබට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ හරි අහන්නේ ඔය ප්‍රශ්නේ මම ඉතින් ඕකට උත්තරය දෙන්න බැරි නම් ඔබ එදාටත් එහෙම වුණොත් ෆේල් පණ නැති මමෙක් කතා කරන්න පුළුවන් නේ. පණ නැති මමෙක් කතා කරන්න පුළුවන්. මේ එහෙම කතා කරන්න පුළුවන් දවස අපිට කවද්ද එන්නේ? මමත්වයෙන් ගිලිහූ තැන
ස්ථානයක් කොයි බහරි මේ විශ්වයේ තියෙනවද? නැද්ද? වචනෙන් කියන්න බැරි දේ අපි කියන්නේ ඈම මෝඩකමක් නේද? මං ඒ මෝඩකම දැනගෙන කරන්නේ. ඔබ ඒක නොදැන කරන එක තමයි දුක. රිලා උගුලේ හිර වෙච්ච රිලවා දුටුවාද? රිලා උගුල කියන්නේ මොකද්ද? වෙන වෙන උගුල් තියෙනවා. නමුත් මේ කතා කරන උගුල මේ විදියට හදන්නේ. රිලව එහෙම අල්ලන්නේ නැහැ මේ ක්‍රමේ දැනගෙන ගිහිල්ලා. පොඩි තැඹිලි කොම්බයක් අරගෙන රිලවට අත දාන්න පුළුවන් ප්‍රමාණයට විතරක් ඒ කොම්බේ හදලා ඒක ගහක බෙනේ කාරි මොකකට හරි ඒක හිර කරලා ඒක ඇතුළට කැවුම් හරි මොනවා හරි අතිර හරි මොනවා හරි දානවා. දැම්මට පස්සේ රිලවා සැදී පැහැදී එනවා. ඇවිල්ලා අරකට අත දානවා. අත දාලා අල්ල ගන්නවා. දැඩි කෑම තෘෂ්ණාවක් තියෙන ආසාවක් තියෙන මේකේ සුවඳක් තියෙන නිසා මේක අල්ල ගන්නවා. අල්ලගත්තට පස්සේ මෙයාට අත ගන්න බෑ. මේක අත මිටි මොලවන්න නැතුව තමයි දාන්න පුළුවන්. මිටි මොලවුවාම ගන්න බෑ. මෙයා මේක අල්ලගෙනම විසඳුමක් හොයනවා. ඔන්න රිලා මොලේ. තේරෙනවනේ? කෑ ගහනවා හරින් එනවා මාරයා. තමයි පොල්ලක් අරන් එන්නේ මරණ එක මාරයානේ. රිලව මරන්න එන්නේ රිලාව වලට තියෙන. ඉතින් මාරයා එනවා පේනවා ඒත් විසඳුම හොයන්නේ අල්ලගෙනමයි. ඔබේ ඇතුලේ ඒ රිලා ඥානය තමයි වැඩ කරන්නේ. දැක්කේ නැති අයගේ. ලැජ්ජයිනේ. රිලවෙක්ගේ මොලේ වැඩ කරනවා කිව්වම මිනිස්සෙක් තුල ලැජ්ජ හිතනවා නේ. ලැජ්ජ හිතනවා. ඒකම තමයි අපි ලොකු වෙනසකුත් නැහැ. රිලවුත් හරියට උගේ නැට්ට නැත්තම් ඇත්තටම පොඩි ළමයි පොඩි දරුවෝ වගේ මේ අපි වගේම හැකන්නාසේ පිටලා තියෙන අත්පාය පිටලා තියෙන සතෙක් අපේ ඥාතිකම් කියන එක પરම්පරාවක්. වඳුරට වඩා හරි කපටි රිලවා මොලේ තියෙන රිලවට ඒක සාමාන්‍ය අධ්‍යයනය වලින්ම හොයලා තියෙන දැන් වඳුරු නටවන්න ගන්නෑනේ රිලව තමයි නටවන්න ගන්න. ඒකට මිනිහට යමක් කියලා තෝරලා දෙන්න පුළුවන් මොලේ තියෙනවා. දැන් ඉතින් විසඳුම හොයනවා. කලාතුරකින් රිලවෙක් ඉන්නවා. මේකට විසඳුම මේ අල්ලගත් එකම තමයි මේකේ
ප්‍රශ්නේ තියෙන්නේ අතහැරීමම තමයි මගේ ජීවිතේ බේර ගන්න තියෙන එකම විසඳුම කියලා. පැහැදිලිනේ? ඔබටත් එහෙමයි. සියල්ල අතහැරීම හැරෙන්නට මෙන්න විසඳුමක් නෑ. සියල්ල අතහරින්න කිව්වහම නිකන් හරි ලෝභ හිතෙනව නේද? නෑ මං අතහරින්න කියන්නේ ඔබේ දේවල් නෙමෙයි. ඔබේ දේවල් අතහරින්න කිව්වහම නේ ලෝභ හිතෙන්නේ. ආවදුනේ කොච්චර අමාරුවෙන්ද අපි හරි හම්බ කරගත්තේ මේ දිනු කරගත්තේ මේ කසාදයක් විවාහයක් හදාගත්තේ ළමයි බොහොම අමාරුවෙන් ඉන්ටර්නැෂනල් ස්කූල් දාලා අපි හදිවේ. ඉතින් එහෙම අතහරින්න පුළුවන් අයියා. සෑහෙන වේදම් කරලා අපි හැදුවේ. ඒව අතහරින්න පුළුවන් අයියා. මං කියන්නේ ඔබට අයිති නැති දේවල් විතරක් ඔබ අතහරින්න. අයිති දේවල් අතහරින්න එපා. ඒ කියන්නේ 2100න් පස්සෙත් ඔබ සතුව තියාගන්න පුළුවන් දේවල් විතරක් තියාගෙන අනිත් ඒවා අතහරින්න. බලන්න 2100න් පස්සේ නෝන ළඟ ඉන්නවද? මාත්‍යා ළඟ ඉන්නවද? දරුවෝ ළඟ ඉන්නවද? කාර් එක ළඟ තියෙනවද? ගෙවල් දොරවල් ළඟ තියෙනවද කියලා බලන්න. තියෙන දේවල් ටික තියාගන්න. අනිත් දේවල් ටික අතාරින්න. හැබැයි ඉතින් ගෙවලෙක් වෙලා හිටියොත් නම් 2100ෙත් ඉන්නවා තමයි ගෙදරට වෙලා. ඔබට අයිති නැති දේවල් අතහරින්න මිසක් මා දේශනා කරන්නේ ඔබට අයිති ඉදිකට්ටක්වත් අතහරින්න එපා. දැන් සන්තෝෂයි නේද? හරි හොඳයි අපේ ආම්දුරු යන්තම් ඇති. අපිට අයිති නැති දේවල් විතරයි අතහරින්න කිව්වේ. අපිට අයිති දේවල් අතහරින්න කිව්වේ නෑනේ. ඉතින් ප්‍රශ්නයක් නෑ. ඔබට අයිති නැති දේවල් විතරක් අතහරින්න. ඉතින් දැන් හැම එකම ගණන් හදලා බලන්න මේ ඔබට අයිතිය. ප්‍රාදේශීය ස්වභාවයෙන් තියෙන අයිතිය නෙමෙයි. පුජ්‍යලයෙන් පුජ්‍යලයට තියෙන අයිතිය නෙමෙයි. පරම්පරාවෙන් Tamanට අයිතිය තියෙන එක නෙමෙයි මම මේ බලන්න කියන්නේ. ස්වභාව ධර්මයෙන් ඔබට අයිති දේ සහ අයිති නැති දේ. තේරෙනනේ? ඔව්. මේ කසාද රෙජිස්ට්‍රාර්ගෙන් ලැබිච්ච අයිතිය නෙමෙයි. ඈ? නේද? ස්වාමියෙක්ගේ භාර්යාවගේ අයිතිය දුන්නේ කසාද රෙජිස්ට්‍රාර් හදලා දුන්නා. රෙජිස්ට්‍රාර් ඕන්ලත් ඉන්න මේකේ. ඊට පස්සේ ප්‍රාදේශීය සභාවෙන් අපිට නේද බලස් සභාවෙන් ඉඩම් අයිතින් එහෙම අපිට ලබා දෙනවා. ඉතින් අවසානයේ ඉතින් මේ රෝහලේ මරණ සහතිකෙත් හම්බ වෙනවා. අයිතින් ලබා දෙන. ඒකට සහතිකයක් තියෙන්නේ. ඒව පරමාර්ථයක් වෙලා ඒවා කෙරෙහි සිත විද්‍යාවෙන් බැඳී තියෙනවා නම් අන්න ඒක ගලව ගන්නයි තියෙන්නේ. මෙතන තියෙන්නේ බොහෝම සුළු දෙයක්. අපිට වැරදි දෘෂ්ටිය දෙයක් දිහා වැරදි විදියට බලන විදිය එච්චරමයි තියෙන්නේ පින්නතුනේ. මහා ලොකු දෙයක් නෑ. මිත්‍යා දෘෂ්ටිය සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨික ඇති වුණොත් සම්මා සංකප්ප වෙන්නේ නැත්තේ ඉබේම. ඉබේම වෙනවා පින්නතුනේ. සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්මා ආජීවය වෙන්නේ නැද්ද? සම්මා වායාමය වෙන්නේ නැද්ද? වෙනවා. සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්මා සතිය පහළ වෙන්නේ නැද්ද? වෙනවා. සම්මා දිට්ඨිය පහළ වුණොත් සම්මා සමාධිය පහළ වෙන්නේ නැද්ද? පහළ වෙනවා. සම්මා දිට්ඨිය ඇති වුණොත් සම්‍යක් ඥානය පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා. ඒ නිසා හැමදාම හඳුරු සම්මා දිට්ඨිය ගැන කතා කරනවා කියලා කියන්නේ බා. සම්මා දිට්ඨිය යනු සියල්ල. ඒකේ මුලත් එකයි අගත් එකයි. මෙතන අවදි කළොත් මෙහෙම ඇස් අරිනකොටම සියල්ල චක්කුම් උදපාදේ සම්මා දිට්ඨිය. ඊට මේක වැහිලානේ තිබුණේ කාලයක්.
මේ කාලයක් මේක වැහිලා තිබුණා. ඇස පහළ වෙලා තිබුණේ මේ ලෝකේ දකින්න පුළුවන් කමක් තිබුණේ නිකන් මමෙක් වෙලා තෙරපිලා හිටියා. පුදුම විදියට දුක් විඳා. මම මේ කියන්නේ ස්වාමීන් වහන්සේ කියනමයි පුදුම විදියට දුක් විඳිනවා. මේ මම කියන රාමුව හදන්න සකසන්න මාර පුදුම උත්සාහයක්. හරි බරක්. නිකන් මම පොළවේ ඇවිදිනවා නෙමෙයි මම ඔලුව උඩ තියාගෙන ඇවිදිනවා වගේ වැඩක්. ඉතින් මම කල්පනා කරනවා මම මේ සමාජ තලයේ කොතනින් තිබ්බොත් මම සතුටින් ඉන්නේ කියලා. හොයනවා ඒ කාලේ. අනේ පින්නතුනේ මේ කොයිවකවත් තැනක් අහුවෙන්නේ නැහැ එහෙම මේ පූර්ණත්වයකටපත් වෙන සතුටින් ඉන්න තැන. තේරුණා නේද? ඔය ගොඩාක් මිනිස්සු දුක් විඳලා සාමාන්‍ය තලයේ ඉන්න මිනිස්සු පෝසත් වෙලා දියුණු වෙලා ඉස්සරහට එන්න බලන්නේ මේ පෝසත්කම ඇතුලේ ඒ ධනවත්කම් ඇතුලේ ලොකු සැපයක් තියෙනවායි කියන රැවටීම නිසා. නැත්තම් ප්‍රඥාව තිබුණොත් එහෙම එයාට නුවණින් බලලා තේරුම් ගන්න පුළුවන් මේ කිසිම තැනක එහෙම නිවනක් නැහැ කියලා. මම කියන දේ පවත් ගන්නව උත්සාහ කරනවා නම් ඔබ ඒ තරමටම දුක් රැස් කරනවා. මමත්වයේ කියන්නේ පින්නතුනේ ඒක අලියුමලා කෙලපිඩක් වගේ විසි කරන්න ඕන දෙයක්. හැරිලා බලන්නේවත් නැතුව. ඉතින් මමත් සමහර ඉන්නවා අලුයම කෙලපිටත් ගිලින අය ඉන්නවා. ශරීර සෞඛ්‍යයට හොඳයි කියලා. ගිලින අය ඉන්නවා. ඒ වගේම මේ ඒ කෙලපිට එළියට දාන අයත් ඉන්නවා. අන්න ඒ වගේ සමහර උදවිය ඉන්නවා මමත්වයේ ගිලිනවා සමහර අය මමත්වයේ එළියට දානවා. දැන් මමත්වයේ ඔබ ගිලින කෙනෙක්ද එළියට දාන්න බෙර දරන කෙනෙක්ද? මිනිස්සුયો ඉදිරියේ මමත්වයේ තියාගත්තට කමන්නේ වැඩ කරන රාජකාරී මට්ටමේ මමත්වය කියන ස්වરૂපයක් තියාගත්තට කමන්නේ රාජකාරී ස්වરૂපයක් තියාගත්තට කමන්නේ මේක නෙමෙයි කියන්නේ ධර්මයේ හමුවේ සත්‍ය හමුවේ බුදුරජාණන් වහන්සේ හමුවේ කල්යාණ මිත්‍රත්වයේ හමුවේ මමත්වයක් කිසිසේත්ම ආරෝපණය කරගෙන අහන්න එපා දකින්න එපා ධර්මයේ මෙනෙහි කරන්න එපා. ඒ නිසා සත්‍ය හමුවේ විශේෂයෙන්ම සත්‍ය හමුවේ කිසිසේත්ම මමත්වයේ තබා ගන්නට එපා. ඒකට හේතුව සත්‍ය අපිට වැටහෙන්නේ නැතුව යනවා පින්නතුනේ. සත්‍ය හමුවේ අපි මමත්වය පවත්වන්න ගියොත්
පින්නතුනේ අපි හිතනකොට මමත්වය ඇති වෙනවා. දෘෂ්ටිගත වෙනකොට මමත්වය ඇති වෙනවා. වචනවලට ආරූඪ වෙනකොට මමත්වය ඇති වෙනවා. විදර්ශනා කරනකොටත් මමත්වය ඇති වෙනවා. අරමුණු වල එළඹ ගන්නකොටත් මමත්වය ඇති වෙනවා. වේදනා විඳිනකොටත් දුක් විඳිනකොටත් මමත්වය ඇති වෙනවා. සතුටු වෙනකොටත් මමත්වය ඇති වෙනවා. උපේක්ෂා සහගතව සිටින විටත් මමත්වය ඇති වෙනවා. දැන් මේ උත්සාහ කරේ ඔබ කරන කියන පවතින හැම දෙයක් තුළදීම මත්ය හට ගැනීමක් සිදු වෙනවා කියලා. ඉතින් ඔබට මේවා කෙරෙහි තියෙන දැඩි උපාදානයෙන් නිදහස් වෙලා මේක දකින්න පුළුවන් නම් ඈත් වෙලා අයිතියක් නැති හැටියට දකින්න පුළුවන් නම් අන්න එතන තමයි මමත්වය නැති පරිහරණය. රහතුන් පරිහරණයෙන් අයින් වෙනවා කියලා කතාවක් නැහැ. පරිහරණයේ තියෙනවා මමත්වය නැහැ. ආහාර පාන අනුභව කරනවා මමත්වයෙන් නෙමෙයි. ආරාම පන්සල් භාවිතා කරනවා මමත්වයෙන් නෙමෙයි. එතකොට ගෘහ ජීවිතයක ඉඳගෙන අවහ විවාහ කටයුතු කරලා දරුමල්ලොත් හැදුවා ඔය විසාකාවනි උපාසිකාවනි අය මමත්වයෙන් නෙමෙයි. මමත්වයෙන් දුරුව. කවුද ඒ කිව්වේ මට දැක්කේ නැහැ. අත උස මම කෙනා හොයනවා හැමතැනම. සක්කාය දිට්ඨිය කියන්නේ ඒක නේද? මෙහෙම කියවුවොත් මිරිඟුව කියලා එකක් තියනවද? උත්තරයක් දෙන්න හැමෝම. එහෙනම් ඔබ මිරිඟුව අඳුරන්නේ කොහොමද? මිරිඟුව කියන භාෂාවක් ඇවිල්ලා තියෙන්නේ, වචනයක් ඇවිල්ලා තියෙන්නේ, වහරක් ඇවිල්ලා තියෙන්නේ. ඒක කොහොමද ආයේ? හරි. ඇහැට පේනවනේ මිරිඟුව කියන එකක් ඇහැට පේනවා. ඒක නිසා අපි ඒකට මිරිඟුවයි කියලා කිව්වා. නමුත් එතෙන්ට ගියාම ඇහැට පෙනෙන මායාව ළඟට ගියාම නැහැ. ඔබ දැකලා තියෙනවද ඇත්තටම මිරිඟුව පස්සේ දුවන බෝ එහෙම? දැකලා තියෙනවනේ. අපුයි ඔය තාරපාරේ හොඳටම දකින්න පුළුවන්. තාරපාරේ තැන් වල දකින්න පුළුවන්. හොඳටම තියෙනවා. මේ ගොඩාක් දවල් 2ට 3ට වගේ ඔය ජලය ගලාගෙන යනවා වගේ පාර හරහා පේන්න පටන් ගන්නවා. දැන් ඉතින් අපි මිරිඟුවක් තියනවා කියන තරකේ ඉන්න එකද හරි නැහැ කියන තරකේ ඉන්න එකද හරි? එහෙනම් පේන්නේ මොකද්ද? මොකොත්ම නැහැ. පේනව නැහැ. ඒකට පේනව නැහැ. දැන් සක්කාය දිට්ඨියත් මොකද?
ඒකට මොකද වෙන්නේ? ඒකටත් පේනවා පේනවා නෑ. දැනෙනවා නෑ. දැනෙනවා නෑ. දැනෙනවා නෑ. ඒ සක්කාය දිට්ඨිය කියන එක බැඳගත්ත දවසේ ඉඳලා දුක් විඳිනවා. තේරෙනවනේ? සක්කාය දිට්ඨිය බොහෝ පොඩියට තිබුණ පුංචි කාලේ පොඩියට තිබිච්ච නිසා ඕක දුක අඩුයි. මේක උපාදාන ස්කන්ධනේ, කන්ද වැඩි කරගන්නවා. එන්න පොඩි සෙල්ලම් බඩුවේ වෙන් කරගන්න පටන් ගත්තා. පනාවෙන් කොණ්ඩ කට්ටෙන් මේස් එකෙන් සපත්තු දෙකෙන් තමයි පොඩි කාලේ තමන්ගේ කියන ලෝකය හදාගන්නේ. තමන්ගේ කාමරෙන් හදාගන්නේ. නිංගල් ලොකු වෙනකොට ඒවා ගෙවල් වලින් බෙදාගන්නේ. තේරෙනවනේ? ආ. ඊට පස්සේ ඔම බෙදාගෙන සක්කාය දිට්ඨිය ලොකු වෙනවා. ලොකු වෙන තරමට එයා දුක් විඳින ස්වභාවය වැඩි වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම කල්පනා කරලා බලන්නකෝ. ඒක මේ මහත්මයෙක් කියපු කතාවක්. දැන් Taman බොහොම ස්වාධීනව ඉගෙනගෙන ඔන්න ඉස්සරහට ගිහිල්ලා කටයුතු කරගෙන ඉන්න කාලේ මැද හරියේදී වගේ ওই ජීවිතයේ අවුරුදු 20 ගණන් මේ පහ වුණාට පස්සේ තමයි Tamanට පාර්ට්නර් කෙනෙක් හොයාගන්නේ. බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි හොයාගන්න. ඔන්න හොයාගෙන හිමින් සැරේ මෙයා සිතුවිලි වලින් ඔන්න බැඳ ගන්නවා. අදහස් වලින් බැඳගෙන පස්සේ සහතිකේනොත් බැඳ ගන්නවා. දැන් කොහමද තියෙන වේදනාව බැඳගත්ත? ඔව් ගියේ කොහෙද ඉන්නේ කොහෙද කීයට එනවද කෑවද බිව්වද නේද? නොයෙකුත් ප්‍රශ්න මේ ඔක්කොම බැඳගත්තේ කියන්නේ දැන් මේ බැඳගත්ත කෙනා විතරයි. අර බැඳගත්තේ නැති අය ගමන් කොහෙ ගියත් කමන්නේ නැහැ. එතනත් දිට්ඨිගත බැඳීමක්. දැන් මේ ලෝකේ තියෙන තව ලස්සන ගෙවල් ඉඩම් කඩම් කොච්චර තියෙනවද? නමුත් ඒ කිසි දෙයක අපිට වේදනාවක් නැහැ. අපේ ගේ ඇතුලේ පර්චස් විශ්සේ තියේ හදාගත්ත සුරංගනා ලෝකේ තමයි අපිට ප්‍රශ්නේ. ඒකේ තියෙන මේ හතරමයි මේ ඇති වෙන gediya කොලේ දෑගෙන තමයි අපේ ලෝකය තියෙන්නේ. එහෙනම් අපිට අපි හදාගත්ත ලෝකයක්. තේරුණා නේද? මහා මායාවක්. මෙච්චර ලෝකයක් තියෙනවා. නමුත් අපි හිතන්නේ මේ පොඩි පටු පරාසයක් ඇතුලේ. දැන් මේ මං සමහරලාට මේ විශ්වය වගේ දේවල් අනන්ත ස්වභාව ධර්මයේ ආදී දාන්නේ මේවා දාන්නේ ඔය බලන්න අපි ඉන්න ලෝක බෝලේ. මොන තරම් ඒක විශාල එකක්ද? අර හිරුත් එක්ක ගත්තාම මේක ලක්ෂ වාරයක් පොඩි. අපේ ඉර ගිහිල්ලා නිකම්වත් ඇදිලා ගිහිල්ලා මේ හිරුට ඕනනම් ගිලෙන්න උනත් පුළුවන්. නිකම් මේ පොල් ගෙඩියක් ළඟින් නිකන් කඩල ඇටයක් තිබ්බා වගේ තියේවි. ඊටත් වඩා අඩුවට. ඉතින් ඒකේ මේ පුංචි පොලොවක් ඇතුලේ ඉඳලා මේ අපිට තියෙන මේ දෘශ්‍ය මායාව තුළ අපි මේ අරගෙන තියෙන මේ දේ ඇත්තද? අපි කොච්චර පටු තැනකින්ද හිතන්නේ? පටු තැනකින්ද අපේ සිතවිලි ධාරාව ගමන් කරන්නේ කියලා තේරුම් ගන්න ඕන. කොච්චර පුජ්‍යලත්වයකට ලැබුරු වෙලා, කොච්චර සංස්කෘතික බවට පත් වෙලා, කොච්චර ජාතික බවට පත් වෙලා, කොච්චර මමත්වයකට ගොනු වෙලාද අර විශ්වීය ස්වභාවයකින් බලන්නේ නැතුව මේ පටු අදහස් වලින් බලන්නේ. එහෙනම් බුදු කෙනෙක් පින්නතුනේ මේ පටු සංකල්පවල හිර වෙන්නේ නැතුව විශ්වගත වුණා. විශ්ව ඥානය.
හරි මම මෙහෙම ප්‍රශ්නයක් ඔබෙන් අහන්නම් බලන්න ඔබට උත්තර දෙන්න පුළුවන්ද බැරිද කියලා. වචනේ උපරිමයට ගියාම අවසාන වචනය මොකක්ද කියලා කියන්නේ? ඉනිමගක අපි කතා කළොත් ඉනිමගක අවසාන පඩියට ගියාම මේ පඩිය ගැන කතා කරනවා වගේ. කඳු මුදුනක් තිබුණොත් එහෙම කඳු මුදුනේ උඩටම ගියාට පස්සේ ඒ ගැන කතා කරනවා වගේ. වචනේක අවසාන වචනේ මොකක්ද? එහෙමයි. හැමෝටම උත්තරයක් තියෙනවද? නිහඬමාව කියන වචනේ තමයි අවසාන වචනය. තව ඔබගේ අවසාන වචනය කුමක්ද? අවසන් කැමැති පත්‍රය ලියන්න කලින් ඕක ඉගෙන ගන්න. අවසාන වචනේ මොකක්ද? හරි. උත්තරයක් නැහැ. හැමෝම ගන්න මොකක් හරි අවසාන වචනේ මෙන්න මේකයි මගේ. විශ්වයේ ධර්මතා පිළිබඳව පැහැදිලි කරන අවසාන වචනය. ආවද ඔළුවට? වචනයක් තියෙනවා. ඊළඟට ඒ වචනේ හොයාගන්න පුළුවන්ද කියලා බලන්න. මම ඒ වචනේ හොයාගන්න ඔබට පොඩි උදව්වක් ඉඟියක් මේ දෙන්නේ. ඊට පස්සේ ඔබට ටක් ගාලා හොයාගන්න ලේසියි. ලොව ඇති අවසාන වචනයෙහි අක්ෂර නොයදේ. ලොව ඇති අවසාන වචනයෙහි අක්ෂර නොයදේ. දැන් අක්ෂර නොයදෙන වචනයක් හොයාගන්න වෙනවා. අකුරු යෙදෙන්නේ නැති මොනම භාෂාවකවත් අකුරු නොයදෙන වචනයක්. ඕක හොයාගත්තොත් එවලම ඔබේ ඒ ලෞතුරු ධර්මයට පිවිසෙවි. මම කිව්වොත් වැඩක් වෙන්නේ නැහැ ඒක. එතකොට ඔබ ඒක ණයට ගත්ත වෙනවනේ. ඔබ තුලින් ඔබ සොයාගත්තොත් ඔබ එවලම ලෞතුරු ධර්මයට පිවිසෙවි. නිකන් බය හිතෙනවා නේද පිස්සන් කොටුවට යන්න වෙයි කියලා. බය වෙන්න එපා. ඔය ඉන්නේ පිස්සන් කොටුවේ තමයි. දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවනම් මේ අපිට පිස්සු නෑ කියලා ඒක තමයි ලොකුම දුර්වලතාවය. සබ්බේ පුදජන උම්මත්තක මේ පුදජන ලෝකේම පිස්සන් කොටුව බුදුවරු දැක්කේ.
ඒ නිසා ආයි විසංගොටු යන්න ඕනේ. ඔය ඉන්න විසංගොටු හොඳටම ඇති. ඒ නිසා මේක වෙන් කරන්න පුළුවන් අර අංගොඩ ඉන්න පිස්සෝ සහ එළියේ ඉන්න පිස්සෝ කියලා. කොටස් දෙක විතරයි. ඒ නැත්නම් ඔක්කොම පිස්සෝ. පිස්සු වැටෙන්නේ මිනිස්සු. පිස්සෙක් කියලා මම මනෝවෛද්‍යවරුත් එක්කත් කතා කරලා මම පැහැදිලි කරලා දීලා තියෙනවා ඒගොල්ලන්ට සමහර අයට නෑ ඒ අයිඩියා එක නැහැ මේ මම ගාව පිස්සු ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය මොකක්ද කියලා මේ මනෝවෛද්‍යවරයෙක් නමුත් හිතන මිනිහට හොයතා ගන්න බෑ මම දුන්නා ඔයාට මම පොඩි ඉංගියක් දෙන්නම් ඔයා බලන්න චෙක් කරලා මම කිව්වා පිස්සු ළඟ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි දැඩි බව ඒ මනෝවෛද්‍යවරයාගෙත් ඔළුව පෑදුනේ එතකොට. ඊට පස්සේ කිව්වා එක පාටව හරියට හරිය හඳුරන කිව්වා. මම මේ කිට්ටුවේ ඉන්න ගයක් හදාගෙන මේ මම ඒකට පිළිත් කියන්න ගියා. ඒ වෙලාවේ මම එතුමන්ට කිව්වා එයා කිව්වා හරියටම හරිය හඳුරු කිව්වා. ප්‍රධාන ලක්ෂණේ ඕන පිස්සුව වර්ගීකරණය වෙන්න පුළුවන්. ඕන පිස්සුවක් හැදිලා තියෙන්නේ. ඇයි කියලා දන්නවද? දැඩි බව. දැන් ශාසන මාර්ගයට එනකොට තියෙන මොකද්ද? මෘදු බව දිනු කරගන්න කියලානේ. මෘදු අනතිමානී. මාන්නය නැති බව මෘදු බව. අරගොල්ලන්ට දැඩි බව සහ මාන්නය. ගත්ත දේ මොකක් හරි. අපේ හාමුදුරු කෙනෙකුත් හිටියා අපේ විපස්සනාවෙන් පොඩ්ඩක් ඔළුව අවුල් වෙච්ච කෙනෙක් පොඩ්ඩක් මහාන වෙලා ඒගොල්ලෝ මහාන කළා ප්‍රධාන දායකයෝ පිරිසක් නිසා පොඩ්ඩක් ඉතින් හාමුදුරුවන්ට මහාන වෙන්න ආසාවකුත් තියෙනවා ජුට්ටක් ඔළුව අවුල් ඉතින් මහාන කළා. ඉතින් එයා ඉන්නවා අපේ භාවනා මධ්‍යස්ථානයේ ඉතින් එයාට හිතුණොත් දවල්ට මේ ෆෑන් AC ලයිට්ස් ඔක්කොම දාන්න ඕන කියලා මිනිහා දාගෙන යන ඔක්කොම. ඉතින් දෙයක් කරන්න ඕන. ඊට පස්සේ දැන් මෙයාට කිව්වා අපි මේ පවුලයට මෙහෙම කරදරයි දවල්ට ඇවිල්ලා මේගොල්ලෝ ෆෑන් ලයිට්ස් ඔක්කොම දානවා කියලා. ඊට පස්සේ මේ ෆැමිලි එක ටිකක් ඉහළ දන එහෙම තියෙන කට්ටියක් නිසා භාවනා මධ්‍යස්ථානයට ඇවිල්ලා කිව්වා මේ අපි සම්පූර්ණ ලයිට් බිලයි වතුර බිලයි ඔක්කොම ගෙවනවා කිව්වා. ටැප් හිටුනාම ඔක්කොම ටැප් ටික අරගෙන දාගෙන යනවා. දැන් ඉතින් අපිට ප්‍රශ්න නැහැ ඒව ගෙවනෝනේ ඇවිල්ලා. විශ්වාසවතරගේ අම්මා තාත්තා ඇවිල්ලා ගෙවලා යනවා. ඊට පස්සේ ආයි මහරෑ වෙන්න පුළුවන් ලයිට්ස් ඔක්කොම නිවාගෙන යනවා. ආයිතින් එයාගේ වළක්වන්න බෑ. ඒක දැන් ප්‍රශ්නයක්. දැන් ඒකට බිල් ගෙවන්නේ කවුද? ලයිට් නිවුවම. ඉතින් ඒ වගේ දැඩි බව ඊළඟට ඒ හාමුදුරුවන්ට කතරගම යන්න හිතන කිව්වෝ පයින් මෙහි ඉඳලා පයින් කතරගම යන්න සරපු නැතුව. මග ඉන්න කෙනෙක් හිතන්න නම් පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්නේ නැති බලන්න කොච්චර ශික්ෂාකාමීද කියලා නෑ. ඒ ඇති වෙන මානසික රෝගයක් පීඩනයක්. එයා නැති කරගන්න විදිය. දැඩි බව තියෙනවා නම් ඕනම කෙනෙක් පිස්සෙක් තමයි. පිස්සෙක් කරන්නේ දැඩි බව. පිස්සෙක් බවට පරිවර්තනය කරන්නේ දැඩි බව. ඒ නිසා දැඩි බව ඇති කරගන්න එපා. ධර්මයේ හමුවේවත් දැඩි බව ඇති කරගන්න එපා. එහෙම දැඩි බව ඇති කරගත්තොත් මොකද වෙන්නේ? ධර්මයේ පිළිබඳව උනත් දැඩි බව ඇති කරගන්න එපා. ධර්මයේ කියන එක පිළිබඳවත් හාමුදුරුවෝ දැඩි බව ඇති කරගන්න බෑ. සත්‍ය වෙන්න පුළුවන්. සත්‍ය තුලවත් දැඩි බව ඇති කරගන්න එපා. සත්‍ය කියන්නේ මේ ඉතින් දැඩි බව නෙවෙයි මෘදු බව. ඉතින් බුදුවරු නිහඬ වෙච්ච තැන තියෙන ඕන තරම්. බුදුවරු පරාද වෙච්ච තැන තියෙන ඕන තරම්. තේන නේද? බුදුවරු පරාදයි මෝඩයෝ හමුවේ. බුදුවරු දෙනන්නේ ප්‍රඥාවන්ත හමුවේ විතරයි. වෙන තුන් අහන්න නැත. පඬිතයෝ 1000කට බෑ එක මොඩෙක් එක කතා කරන්න කියෝ. ඒක නූතනයට ගත්තොත් එහෙම කොහොම නෙමෙයි කියන්න තියෙන්නේ. පඬිතයෝ 1000කට බෑ දේශපාලඥයෙක් එක කතා කරන්න කියලා.
ඒ මොකද මේ මිනිස්සු හිතන මොඩයිනේ. ඉතින් ඒ නිසා මේ පඬිතුයෝ 1000කට බෑ මොඩේ කෙනෙක් කතා. ඒ නිසා මුදුවරු පරදින ඕන තරම්. පරදින හැමතැනම පරාජය නෙමෙයි තියෙන. සමහර පරාජයන් වල තියෙන ජයග්‍රහණය. ජීවිතෙත් ඔබ සමහර තැන්වල පරදින්නත් ඉගෙන ගන්න. මොකද මම මෙහෙමයි කල්පනා කරන්නේ. පෙරදීම තුල එතන ජයග්‍රහණය තියෙනවා නම් මා එතනදී පරාජය වෙන්න තමයි try කරන්නේ. ජයග්‍රහණය තුල එතන ජයග්‍රහණය තියෙනවා නම් තේරෙනනේ මම එතෙන්දී ජයග්‍රහණය කරනවා. අන්න ඒ නිසා වෙනතුනි පරාද වීමදී ජයග්‍රහණය තියෙනවා කියලා දැක්කොත් පරාද වෙන්න, ජයග්‍රහණය තුල ජයග්‍රහණය තියෙනවා දැක්කොත් එහෙම ජයග්‍රහණය වෙන්න. ඒකයි ක්‍රමවේදය. ධර්මයේ හැමෙත් එහෙමයි. උත්තර දෙන්න පුළුවන් තැන්වලදී උත්තර දෙන්න බැරි තැන්වලදී නිහඬවන්න. එහෙම නැත්නම් පරාදවන්න. නිහඬ වෙන්න ඕන තැන්වල නිහඬ වෙන්න, කතා කරන්න පුළුවන් වල තැන්වල කතා කරන්න. ඔබේ හදවතට දැනෙනවද ධර්මයේ රසය? හදවතට වඩා අපියම ඔබේ ආත්මයට දැනෙනවද ධර්මයේ රසය? ධර්මයේ රසය දැනෙන තැන කොහෙද ආත්මයක්? එහි ඇත්තේ අනාත්මයක්. එහෙම නේද? එහි ඇත්තේ අනාත්මයක්. බුදුහාමුදුරන්ගේ ධර්මයට හඳුන්වා දීමට සහ ආශ්චර්ය අద్భుත ධර්මයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ පුදුම මහා ආශ්චර්යය සහ අద్భుතයි කියලා කියන්නේ නිකන් හිතා ගන්න බැරි, අදාහ ගන්න බැරි දෙයක්. එහෙම නේද? අద్భుතයි. ඒක නිසා තමයි ඔය ගොඩාක් දෙනෙක් අපිට කියන්නේ අනේ තේරෙන්නේ, ඒ හාමුදුරන්ගේ බණ තේරෙන්නේ කියන්නේ. ඉතින් ඒකේ අර්ථය මොකක්ද? අద్భుතයි කියන එක. එයාමතරගේ බල තේරෙන්නේ මේ මෙලෝ සංසාර දෙයක් තේරෙන්නේ. අපිටත් ඒක වුණා. අපිටත් එහෙමයි මේ ධර්ම මාර්ගයේ පිළිබඳ මේ මොකද්ද මේ තේරෙන්නේ නැති බලක් නේ. හැබැයි තේරෙන්නේ නැති එක ඇතුලෙන් ඒ බණ ඇහුවාම මොකද්ද සැනසෙල්ලක් දැනුණා. අන්න ඊට පස්සේ අපි බණ තේරෙන්නේ නමුත් අපි ගිහිල්ලා නිකන් ශරීර කූඩුව තියලා තිබ්බත් අපි එනකොට හිස් වෙලා එනවා. නිදහස් වෙලා එනවා. අන්න ඒ රසයේ තේරුම් ගත්තට පස්සේ ඒ රසයට තමයි අපි ගියේ. බණ තේරලා නෙමෙයි. අපි දන්නේ මොකද්ද කියලා. කොහොම හරි ගියාම සැනසෙල්ලෙන් එනවා. සතියක් විතර හරකන් සැනසෙල්ලෙන් ඉන්නවා.
පුජ්‍යලයක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. පුජ්‍යලයක් නිවන් දැකලා ඉන්නවා නම් ඒක නිවනකුත් නෙමෙයි. හොඳට ඒක හොඳට මතක තියාගන්න. සමහර උද්දෝය මේ පුජ්‍යලත්වයේ ඉඳගෙන මේකේ ධර්මයේ කාරණයක් මොනවා හරි පුජ්‍යලත්වය තුලින් වටහාගෙන හිතනවා මම ධර්මයේ තමයි මේ දැක්කේ කියලා. දන්නේ කියලා. නෑ. පුජ්‍යලයක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ස්ත්‍රියක් නිවන් දකින්නේ නැහැ. පුරුෂයෙක් නිවන් දකින්නේ නැහැ කවදාවත්. ඔබ තුල මේ මොහොතේ ස්ත්‍රී පුරුෂ භාවයේ පිහිටා තියෙනවා නම් ඔබ නිවන් දැක්ක කෙනෙක් නෙමෙයි. ඒක තේරුම් ගන්න අමාරුද? ගැඹුරු වැඩිද? සමහර අයට නම් ඒක ගැඹුරක් නෑ. ඒක ප්‍රශ්නයක් නැහැ. සමහර පින්වතුන්ට ඒක ප්‍රශ්නයක් ඇති, ගැටලුවක් ඇති. මොකක්ද ඒක කියලා කියන කාරණය. ඒක හරි ගැඹුරු කාරණයක්. ඒක විදර්ශනා කරලා තේරුම් ගන්න ඕන කාරණයක්. මොකද්ද මේ ස්ත්‍රී භාවය පුරුෂ භාවය කියලා කියන්නේ? එහෙමයි. මම මෙහෙම අහන්නම් ඔබෙන්. ඔබ කුසේ ඉද්දි, මව් කුසේ ඉද්දි ඔබ දැනගෙන හිටියද ඔබ ස්ත්‍රියක් ඔබ පුරුෂයෙක් කියලා? නෑනේ. එහෙම එකක් නෑ. ඊට පස්සේ අපි මේ කතාව ඉඳලා දැනට අද දවසේ ඊයේ රාත්‍රියේත් අපි ප්‍රායෝගික කරපු දෙයින් අපි දැනගමු. ඔබ ඊයේ රාත්‍රියේ තද නිින්දට ගියාට පස්සේ ඔබ දැනගෙන හිටියද ඔබ ස්ත්‍රී පුරුෂයෙක් කියලා? නෑනේ. අවදි වෙනකන් දැනගෙන හිටියේ නෑ. එහෙනම් පිළිතුරු මේ නැති එකක් තමයි අවදි වෙච්ච ගම ක්‍රියාත්මක වෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ දෘෂ්ටිය. මම දවසක් අර මේ භාවනාවකට ඒ දවස්වල මේ මිනි ඔලුවක් ගන්න ගිහිල්ලා සොහොන් පිටෙන් එකෙන් මං ඇහුවා මිනි ඔලුව ගෙනල්ලා දුන්නාට පස්සේ රුපියල් 250කට ගත්තේ. දීලා මේ මං අහුවා මේක ක්‍රිස්තියානි ඔලුවක්ද මුස්ලිම් ඔලුවක්ද සිංහල ඔලුවක්ද කියලා. මිනිහා කියනවා ඒක නම් හරියටම කියන්න බෑ අපි සුද්ධ කරන වලවල් වලින් තමයි ඕක ගත්තේ කියලා. සුද්ධ කරන කෙනෙක්ගේ වලවල්කින් ගත්ත මම ඒකටත් ඉතින් hina වුණා. මගේ මිනිස්සෙක්ගෙන් ඇහුවේ විහිළුවට අහන්නේ. ඒක ඇහුවා. ඉතින් මේ මොන පැත්තෙන්ද ගත්තේ කියලා. ඉතින් මම ඔක බෑග් එකේ දාගෙන ඇවිල්ලා විස බීජ තියෙනවානේ. ඉතින් මම හොඳට සුද්ධ වෙන්න ඔය හාපි කරව මේ ඔක්කොම දාලා ඔය තියෙන වැසිකිලි සෝදනේ ඔය දාලා ඒක ටිකක් තැම්බෙන්න තිබ්බා. තැම්බෙන්න දීලා වොෂ්රූම් එකේ දීලා මම ඉතින් හම්දුරුවෝ ගොඩක් ඉන්නවා. මං ඇවිල්ලා ඉතින් හිටියා. හම්දුරුවෝ ගිහිල්ලා මේ බකට් එකේ මොකද්ද තියෙන්නේ කියලා බලලා පොඩි සාවිලාසෙනවා. බලවල මිනිඔලුවා. හම්දුරුවෝ කෑ ගහලා පැනලා දුවලා. ඉතින් මං වෙනතුනේ ඉස්සර මේ මගේ ඇඳ තියෙන ඇඳේ අනිත් පැත්තේ කොනේ මිනි ඔලුවක් තියාගෙන නිදාගන්නේ. ඇතු පෙන්නේ.
භාවනා මධ්‍යස්ථානවල හාමුදුරුවෝත් හැමෝම ඒක කරන්නේ. ඉතින් මං කරනවා. ඉතින් එහෙම වද දීලා තමයි අපි මේ දර්ශනීය දැක්කේ පෙන්නතුනේ. එහෙම 아무තු දේවල් කළා. එහෙම හරි දෙයක් වැටහෙන්න. තේරුණාද? ඊට පස්සේ හාමුදුරුවෝ එහෙම කිව්වා මේ ඕව තියාගෙන ඉන්න බා කාමරවල විස බීජ මේ වෙනවා මේක නිසා ඔක විසි කරන්න කියලා. ඉතින් දෙතුන් වතාවක්ම කිව්වට පස්සේ සැරෙන් මේ මං කර වැඩේ ෂොපින් බෑග් එකක දාලා කරකවලා අල්ලපු අතර විසි කරලා දැම්මා. ඒ වර්ෂයේ කවදාකාරී දැක්ක දවසකට මේක මනුස්ස ඝාතනයක් මේක සිද්ධ වෙලා තියෙනවා. මේ දිනේ මම වෙන භාවනා මධ්‍යස්ථානයක ඉඳී ඒකනේ. ඒක පාළු ඉදම මහා පොල් ඉදම ඉතින් මට ඔච්චර සැරේ කියලා තිබුණේ නැහැ. ඉතින් මම ඒ දවස්වල බෑගේ දාලා විසි කරලා දැම්මා. ස්වාමීන් වහන්සේලාට දෙනවා ඒවා මේ නීති විරෝධනේ භාවනා කරන්න මිනිඔලු දෙනවා. ගන්න පුළුවන්. සෝම්පිටන් එකකින් උනත් දෙනවා. ඒක නීති මේ වශයෙන් උනත් එහෙම මුකුත් කියන්නේ නැහැ ඒකට. අපිට පුළුවන් පොලිස් මෝචරියට උනත් ගිහිල්ලා මිනි කපන බලන්න පුළුවන්. වෙන අයට යන්න බෑ. හාමුදුරන්ට යන්න පුළුවන්. හාමුදුරගෙන කිල්ලුවොත් යන්න දෙනවා. අර ඒ වගේ විවෘත තැන් තියෙනවා. ඉතින් මං ගිහිල්ලා මේ ඔය මිනි කපන ඒවත් බලාගෙන ඉඳලා තියෙනවා. එහෙම දේවල් දීලා තමයි මෙයා මොරල් එක හදාගත්තේ. පෙන්වන්න එපේ. හැමදේම පෙන්වන්න ඕන. ඔබ හිතන්නේ වෙන්න මේකයි ජීවිතේ බලපන් කියලා දෙනවා. බලලා හැදියන් කියලා. අර අන්නේ විදිහේ ප්‍රායෝගිකව අපිව මොනවද මොටිවේට් කරනවද මොරල් එකක් හදනවද ඔන්න ඒ වැඩේ කරගෙන ගියා. හිතන්න එපා මේ අද බණ කිව්වට මේ රෝස මල් යහනකින් ඇවිල්ලා වෙන්නේ නැති හාමුදුරුවෝ ලස්සනට සුභෝගීව සැපෙන් බණ කියන්නේ කියලා නෑ. මේක පස්සේ තියෙනවා සය අවුරුද්දක දුෂ්කර ක්‍රියාවක බුදු කෙනෙක්ගේ විඳපු දුකට වඩා අඩුවෙන් දුක තියෙනවා. තේරෙනවද? එහෙම වේදනාව එහෙම විඳලා තියෙනවා. කාලයක් යුගයක්. පිස්සෙක් වගේ. ඒ තුලින් ලැබූ පන්නරේ තුල අද මේ පහසුවෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. ඉතින් ඒක දිහා බලලා ඉතින් මිනිස්සු තීරණය කළොත් එහෙම මෙතන ඉඳන් දර්ශනය දකින්න පුළුවන්ද කියලා ඇත්තටම බෑ. මම ඊටාම සන්තෝෂ වෙනවා ධර්මයේ දකින්නකම්ම බස් එකේ යනවා සල්ලිවත් නොතිබිච්ච එක ගැන. මොකද ඇලෙන්න තිබුණේ නෑනේ. තිබුණේ මොකක්වත් තිබුණේ නිකන් මාන්නයක් ඇති කරගන්න අත්ති සුඛය කියලා එකක් ඇති කරගන්න ඇත්තෙම නෑ. පිරිවර ඉන්නවය ධනෙ තියෙනවය නිලතල තියෙනවය කියලා මාන්නයක් ඇති වෙන්නෙම නෑ. දැන් බලන්න ඔබේ මේ මාන ගොඩක් අපි කඩන්න ඕන. ඔබට තනතුරු වල මාන්න තියෙනවා නේද? ඉඩ කඩම් වල සම්පත් වල මාන්න දෘෂ්ටි තියෙන්න පුළුවන්. මේ ඔක්කොම සිඳින්න එපා. මට ඒව සිඳින්න ඒව දෙයක් තිබුණේ නැහැ. තිබුණු ප්‍රධාන වශයෙන් මගේ පොඩි ආධ්‍යාත්මික දෘෂ්ටි සමූහයක මේ බිඳ දැමීමක් පමණයි මට කරන්න තිබුණේ. ඔබ ඒවත් බිඳගෙන ඇවිල්ලා තමයි ඊළඟට දෘෂ්ටිත් බිඳින්න වෙන්නේ. දැන් බුදුන් නිරතුරු හම්බ වුණත් කොසල් මහ රජ ඇයි ධර්මය නොදැක්කේ? එයා මාන්නේ හිටියේ. බුදුහාමුදුරන්ට වරක් කියන වචනෙන් මේක තේරෙනවා හොඳට. බුදුහාමුදුරන්ට මතක් කරනවා මේ බුදුහාමුදුරුවෝයි මමයි ඉති වෙනසක් නැහැ දෙන්නම එකයිනේ කියලා කියනවා. ඒ හිතා ගන්න පුළුවන් මොලේ කොයිද තිබුණේ කියලා. ඒ මොකද කියලා අහුවම මෙයා කියනවා දැන් බුදුහාමුදුරන්ට මිනිස්සු වඳිනවා මටත් මිනිස්සු වඳිනවා. බුදුහාමුදුරන්ටත් බොහොම සතුටු සිතින් පූජාවල් පවත්වන මිනිස්සු මට සන්තෝෂයෙන් යනලා දෙනවා මිනිස්සු පූජාවල් පවත්වනවා.
බුදුහාමුදුරන්ටත් ගරු කරනවා මටත් ගරු කරනවා. ඒ පිටින් දැක්ක විදිය ප්‍රඥාහීන පුජ්‍යලය දකින්නේ පිටෙන්. හාමුදුරුවෝ පිටින් යනවද බිම් බලයි යනවද හිමින් යනවද වාහනේ යනවද සෙරප්පු දාලා දින්නේ ඕකෙන් තමයි මිනිස්සු බනින්නේ. ඒ වැඩක් නැහැ. ඒක පින්නතුනේ ඒක වැඩක් නැහැ. අභ්‍යන්තරික නේද? දර්ශනය මනස හදවත හොයාගන්න බැරි නම් සිත හොයාගෙන දකින්න බැරි නම් ඒක වැඩක් නැහැ. ඔබේ සිත සංසිඳිලද සංසුන් වෙලාද මේ විදියට ධර්මයේ ප්‍රගුණ කරගෙන දියුණු කරගෙන යනකොට ඔබේ සිතේ ස්වභාවයෙන්ම 100% අත්හැරීමේ ගුණය නොබැදීමේ ගුණය නිර්වාණ ගුණය හාත්පස වර්ධනය වෙච්ච මොහොතක ස්වභාව ධර්මයෙන් නිර්වාණය නැමැති ධාතුව ස්වභාවය මේක හට ගන්නවා. මේක නිර්වාණය එලවල ගිහිල්ලා ගන්න බැරි දෙයක් වෙන්න තුනේ. දැන් මම නිර්වාණය ධර්මය යම් දවසක අවබෝධ කළාද ඒ අවබෝධ කරපු දවසේ මේ ලෑස්ති වෙලා ගියේ නේ මම මේ අද අවබෝධ කරගන්නවා අදම අවබෝධ වෙන්න ඕන දැන් මට පහළ වෙයි කියලා මම දන්නේවත් නැහැ. හිතන්නේවත් නැති වෙලාවක සිද්ධ වෙච්ච සිද්ධියක්. සිද්ධ නොවෙන්න තිබුණා සිද්ධ වෙන්න තිබුණා. හැබැයි අපි අත් නොහරින වීරයක් තිබුණා එච්චරයි. ඒකට කියන්නේ ආරද්ධ වීරය කියන එකක් තිබුණා. අත් නොහරින වීරයක් තිබුණා. මලත් මේක දකින්න මිසන්න වෙන වැඩක් නැහැ කියලා. ඔබට එහෙම තියනවද? ධර්මයේ හැරෙන්නට වෙන දෙයක් නැහැ කියන තැන හිටියනම් එයා දැක්ක ධර්මය. එතෙන්ට ගන්න ඕන මනස. එතෙන්ට අපේ මනස ආවේ පින්නතුනේ මේ සමාජයේ යාළුවෝ, මිත්‍රයෝ, ඥාති ඔය හැම කෙනාම තමයි අපි එතෙන්ට තල්ලු කළේ. හොඳයි ඒක. තේරුණා නේද? ඒ හැම දෙයක් තුළින්ම මේ බැඳීම් කැඩුවා. කඩාගත්තා මහන්සි ඈ වීර්යය තියෙනවා නෝ. සමහර බැඳීම් බිඳ ගන්න ඕන. තමයි දක්ෂ වෙන්න ඕන කොහොමද කියලා බැඳීම් බිඳ ගන්න. ගැලවෙන්නත් ඉගෙන ගන්න ඕන. ඇලවෙන්න විතරක් නෙවෙයි ගැලවෙන්නත් ඉගෙන ගන්න ඕන. තේරුණා නේද? ඇලවෙන්න විතරක් නෙවෙයි ගැලවෙන්නත් ඉගෙන ගන්න. ගැලවෙන්න ඉගෙන ගන්න එක හරි අමාරුයි. ඇලවෙන්නට වඩා අමාරුයි. හැම දෙයකින්ම හිත ගලව ගන්නවා කියන්නේ. කෙනෙක් සාමාන්‍ය මරණාසන්න වුණාම හැමෝටම බැනලා එහෙම කළා අර හිත ගලව ගන්න. ඒ යන්න. වැඩියෙන්ම සලකන කෙනාට තමයි වැඩියෙන්ම බනින්නේ. ඔය සාතු සප්පායම් කරපු අම්ල තාත්තලට උදව් කරපු දරුවෝ හොඳට දන්නවා ඇති. උදව් කරපු එකාටම තමයි බලන්නේ මූ කන්න දෙන්නේ නැහැ, බොන්න දෙන්නේ නැහැ, මට දුන්නේ නැහැ කියයි බනින්නේ. හැමෝටම ගියේ. ඒකට හේතුව එයාටම එයාගේ සිතෙන් ඒක අනිත් කෙනාම ගලව ගන්න ඕනාවක් තියෙනවා. ඒ ගැලවෙනකම් බනිනවා. නැත්නම් යන්න බෑනේ මෙතන. එයා යන්න හිත හදා ගන්නවා. ඒක තමයි මේ රහස. එහෙම නැතුව මේ උදව් නොකරලට නෙමෙයි. එයා සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්නේ ඒ බැඳීමෙන් විතරක් ගැලවිලා යනවා. බැඳීමකින් ගැලවුණා කියලා ඉතින් දැනගන්න පුළුවන් අර විකුණන කාර්යක වගේ තමයි. නේද?
මම කාර් එක වික්ක කියලා කොහොමද දැනගන්නේ? ඔයාගන්න අමාරුද? නෑනේ. මම කාර් එක වික්කද එහෙම නැත්නම් යාළුවෙකුට ගමනක් ගෙනියන්න දුන්නද? රෙන්ට් එකට දුන්නද? ඔබ දැනගන්නේ කොහොමද? අන්න Tamanට දැනෙන විදියෙන් අපි රෙන්ට් කළාද කාර් එක යාළුවෙකුට ගමනක් ගිහිල්ලා එන්න දුන්නද? එහෙම නැත්නම් ඒවන පුරුදු තියාගන්න එපා. එච්චර හොඳ දේවල් නෙමෙයි. ඔය කාර් හරි මේ තියෙන දැන් වාහනේ පාවෙනවා යාළුවන්ට දුන්නොත් ඒවා. ඉතින් ඒ නිසා මේ වික්කද නැද්ද කියලා හොයාගන්න පුළුවන්. ඔබ බැරි. ඒ උනට අයිතියක් නැති බව දැනෙන්න පටන් ගන්නවා මේ මොහොතේ ඉඳලා. දැන් අපි හිතමු වාහනයක උදාහරණයක් ගත්තොත් එවනම ඒගොල්ලන්ගේ පොත දීලා කෑෂ් ටික මේ පැත්තට ආවනම් වාහනේ පැත්තට ගියා නම් ට්‍රාන්ස්ෆර් එක වෙලා නම් එතනින්ම ඉවරයි. දැන් අතහැරපු එකක් මතකයට එන විදියයි අයිතියක් ඇති දෙයක් මතකයට එන විදියයි දෙකක්. දැන් එකම මහත්තයා ඉන්න ඕන මහත්තයා මොකක් හරි ඒකට නෝන මොකක් හරි කෙනෙක් ඩිවෝස් කරනවා. ඉස්සර බැඳලා ඉන්න සමයේ ඉද්දි මේ මනුස්සයට ඔළුවට හරි වදයක්ලු. නෝනව මතක් වෙනකොට. දැන් ඩිවෝස් වෙච්ච නෝන මතක් වෙනවා. මනසට කිසි කරදරයක් නෑලු. දැන් යුරෝපයේ සමහර රටවල් වල එහෙම ඉන්නවා කසාද බැඳලා ඉන්නකොට රණ්ඩු වැඩි වෙනකොට ඩිවෝස් වෙනවා. ඩිවෝස් වෙලත් ගෙදර එකට ඉන්නවා. එතකොට මෙයාට නීති අනුකූලවම අනිවාර්යෙන් කොහෙද යන්නේ කින්ද මන්ද කියලා අහන්න අයිතියක් නෑ. මොකුත් නෑ. අයියා දන්නවා රයිට් මෙයා යන්නේ කොහෙද කියලා තාන්න බෑ තර්ජනය කරන්න බෑ මුකුත් බෑ ගාන්න බෑ අත උස්සන්න බෑ මේක කරන්න බෑ මේ අයිතිවාසිකම් මේ කරන්න බෑ ලස්සනට මේ ඊට පස්සේ මේ ෆ්‍රෙන්ඩ්ලි යාළුවා වගේ ඉන්නේ ඊට පස්සේ කැමැත්තෙන් එකිනෙකාට දෙයක් කරගන්නවා මේ යුතුයකම් ඉෂ්ට කරගන්නවා මිසක් අනිවාර්ය නෑ තේරුණානේ දැන් මගේ අපේ ආයතනයේ දායකයෝ වගේ මේ නිත්‍ය දායකයෝ නෙන්නේ අනිවාර්ය දායකයෝ නෑ. ඒ අය සතුටින් ඒ අය දානමාන ආදී දේවල් කරන එක විතරයි. නොදුන්න කියලා කවදාවත් මම කාටවත් මොකුත් කියලාත් නෑ. ඔව් පරක් වුණා කියලා දීලා නෑ. අහවල් දාන්නේ දීලා නෑ. දැන් දාන්නේ වාර ගානක් දීලා නෑ. මොකුත් නෑ. සමහර අය බය වෙලා ඇවිල්ලා තමාවත් ඉල්ලනවා ආමතුරුනි මට දාන දෙන්න අමතක වුණා අරක වුණා. මම කොහොමද දන්නේත් නෑ ඒක කියලා. ඒක තමයි බැඳීමක් නොමැතිව සිටීම. කොහොය විද්‍යාත්මකවනේ ඒකට උත්තරේ සපයන්නේ. ඒක විද්‍යාත්මකව දකින්න මිසක් ධර්මානුකූලව දකින්න මිසක් ඒක පුජ්‍යලානුගතව දකින්නේ නෑනේ. බුදුහාමුදුරන්ට ඒකනේ බුදුහාමුදුරන්ගේ ගුණය කියන්නේ රාහුල කුමාරයාත් සුනීත සෝපාකත් දේවදත්තත් ඔක්කොම එකයි කියලා කියන්නේ. අර දේවදත්තගේ කකුල හැපිලා මේ ගලක් වැදිලා තුවාල වුණත් ඒකට බෙහෙත් දාන්නෙත් රාහුල කුමාරයාගේ කකුල වැදිලා ඒත් එහෙම තමයි. ඒකම තමයි. මොකද ඒකේ දකින්නේ යම් විද්‍යාත්මක ස්වභාවයක් නිසා හැඟීම් ස්වභාවවල නෑ බුදුන්ට. ඕක කලියුත් කරනවා මිසක් එහෙම තමයි හැඟීමක් නෑ කිසි දෙයක් පිළිබඳව. එහෙම ස්වභාවයක් නෑ. ධර්ම සංවේග ධර්මානුකූලව විද්‍යානුකූලව හිතනවා ඇරෙන්නේ ඒක වෙන ක්‍රමවේදයක් නෑ ඒකට.
එහෙමනම් හැමදෙනාටම තෙරුවන් සරණ වේවා සුවපත් වේවා